ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. දවස් 66කට පසු කොළඹත් ගම්පහත් අඳුරෙන් එළියට. දුරස් නොවුනොත් නඩු. උපදෙස් නොපිළිපැද්දොත් රටටම ලෙඩ. පොලිසියෙන් සෞඛ්‍යයෙන් දැඩි අවවාද. රට ඇතුළෙන් හමු නොවුනත් පිටරටින් ගෙන්වන අයට රෝගය වැඩි වේ. අදත් කොරෝනා රෝගීන් 24ක්. වසා දැමුණු විශ්වවිද්‍යාල කඩින් කඩ විවෘත කරන්න ඇමති බන්දුල සූදානමින්. දුර්ලභ කළු කොටියෙක් මිනිස් මන්දෙන් ගලවා ගනී. හොන්කොන් වලට අත තිබ්බොත් අත අරින්නෙම නැහැ. ට්‍රම්ප්ගෙන් චීනයට අනතුරු ඇඟවීම. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nibmworldwide.com. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අමාන්ස් වෙතින්. සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය ප්‍රවෘත්ති. ඇදිරි නීතිය ලිහිල් කිරීම සමග රට පුරා ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගර වෙත ඇදී එන ආකාරය දැකගත හැකි වුණා. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් කෙරුණේ දින 66කට පසුවයි. අන්තර් පළාත් ප්‍රවාහන සේවාද අද ආරම්භ වුණා. සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් සහ අවන්හල්ද අද සිට විවෘතයි. මේ පිළිබඳ සොයා බැලීමට නජිත් මාතරගේ ප්‍රමුඛ අප නිෂ්පාදක කණ්ඩායමක් පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අද උදෑසන කාලේ අපි ඔබට වාර්තා කළා වගේම අලුයම 5ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණා. ඉන් අනතුරුව සමස්ත දිවයිනම ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාල සීමාවක තමයි අපි මේ මොහොතේ ගත කරන්නේ. හැබැයි අද රාත්‍රී 10 පටන් හෙට අලුයම 4 දක්වා ඇඳිරි නීති කාල සීමාව බල පැවැත්වෙනවා. අපි ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. අපි උදෑසන වාර්තා කළා වගේම විශාල පිරිසක් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්න කොටුව දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. උදෑසන කාලේදී බොහෝ පිරිසක් රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්න මේ විදිහට ආව. දැන් ඔවුන් නිවෙස් පලා ගමන් කිරීමට සූදානම් ඉන්නේ. හැබැයි එක දෙයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔබට මේ දකින්න දර්ශන වලින් පේනවා මේ සමාජ දුරස්ත භාවය මීටරයක පරතරය තියනවාද කියලාත් වෙලාවකට අපිට ප්‍රශ්නයක් හිතෙනවා. ඒ කොහොම වුණත් මුඛාවරණ පැළඳීම, හැකිනම් අත්ආවරණ පැළඳීම මේ සියලු දේවල් යහපත් සෞඛ්‍ය පුරුදු බව අපි නැවත නැවතත් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම අපේ රට ගත්තාම COVID-19 ව්‍යසනය තරම් බරපතල විදිහට ව්‍යාප්ත වෙලා නැහැ. හැබැයි ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ගත්තාම විශේෂයෙන්ම අපි හොඳ තැනක හිටියත් COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩි. නිසාම අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ අපි දන්නවා නිවසට යන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළා. නිවසට යන්න ඉන්න මොහොතක් දුම්රිය අද උදෑසන කාලේදී 29ක් ක්‍රියාත්මක වුණා. දැන් සවස් කාලේදීත් ඒ දුම්රිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව තමයි කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපතිතුමන් අප සමගින් සඳහන් කළේ. කෙසේ වෙතත් ආරක්ෂාවට පළමු තැන දීලා කටයුතු කරන්න කියලා අපි ඔබෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රැකියාව සඳහා ගමන් ගන්නා අය වෙනුවෙන් දුම්රිය සහ බස් රථ අද ක්‍රියාත්මක කෙරුණා. මාර්ග 5ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකර අතරමැදින් නතර කිරීමට කටයුතු කෙරුණේ කලින් සැලසුම් කළ පරිදි. ඒ අනුව නිට්ටඹුව, මිනුවන්ගොඩ, පානදුර, අවිස්සාවේල්ල යන ස්ථාන ගමනාන්ත වුණා. අනුරාධපුර සහ පුත්තලම කුලියාපිටිය සිට මීගමු පාරෙන් කොළඹට එන බස් රථ මීගමුවෙන් අතර කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණි බස් රථවල ගමනාන්තය වුණේ කොට්ටාවයි. මෙම සියලු බස් රථ ධාවනය පෙරවරු 4:30 සිට පස්වරු 6 දක්වා ක්‍රියාත්මක කෙරුණා. සෑම මගියෙකුම මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වුවද එසේ නොවන අවස්ථාවන්ද දැකගත හැකි වුණා.
අධිවේගී මාර්ගය ඇතුළු පිටපළාත්වල සිට පැමිණෙන බස් රථ සඳහා කොට්ටාව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේද අද සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාව මෙහෙයවීමටද කටයුතු යොදා තිබුණා. මේ අවස්ථාව ඉතාමත් වැදගත් සියලුම දෙනාට ආරක්ෂාකාරීව තම තමන්ගේ ප්‍රවාහන කටයුතු සලසා ගන්න. ඒ නිසා යම්කිසි සීමා කිරීම් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුව ඒ සීමා කිරීම් ඇතුලේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන්ට සහ අනිකුත් අවශ්‍යතා සඳහා පැමිණෙන මගීන්ට ඒ පහසුකම් සලසා දීලා තියෙනවා. ඔව් ඇත්තටම එහෙම දැන් රටේ පවතින මේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන ඒ උපදෙස් පිළිපදිමින් ගමන් කරන්න ඕන කරන පහසුකම් දැනට සලසා දීලා තියෙනවා. සෑම කෙනෙක්ගේ උණ එතනින් චෙක් කරලා ඇතුළට අරගෙන කොන්දොස්තර මාතුරු රියදුරු මාතුරු මාස් දාලාද කියලා බලලා යවනවා. ඒ වගේම බස් ධාවනයත් වැඩි වෙලා තියෙන්නේ දැන්ට. මේ අතර සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියවල ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොරෝනා වෛරසය හමුවේ පුද්ගල දුරස්ථභාවය තවදුරටත් පවත්වා ගැනීමේ අවස්ථාව අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පහසුකම් සහිත දුම්රිය 9ක් මේ වන විටත් ගෙන්වා තිබෙනවා. සුඛෝපභෝගී දුම්රිය 2ක් ළඟදීම යොදවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අද දිනේදී මගින් 16282 දෙනෙකු දුම්රියෙන් කොළඹට පැමිණ ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. නියමිත වේලාවට පැය භාගයකට පෙර අදාළ දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙසයි ඔහු මගින්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙම දුම්රිය යොදවා ඇත්තේ කාර්යාල සේවය සහ පෞද්ගලිකාංශයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන අයවලුන් සඳහා පමණි. සාමාන්‍ය මගින් සඳහා දුම්රිය විවෘත කර නොමැති අතර කොළඹලා ධාවනය වන සියලුම දුම්රියන් සඳහා රාජකාරීමය අවශ්‍යතාවය සනාථ කිරීමෙන් පසුව එම දුම්රිය ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ. යම්කිසි අයෙකුට අධිශය අවශ්‍යතාවය සඳහා රාජකාරී කටයුතු වෙනුවෙන් පැමිණීම සඳහා තිබෙන පුරප්පාඩු ආසන ප්‍රමාණය පළමුව පැමිණෙන්නාට පළමුව සේවය කිරීමේ පදනම මත ලබා දීමට අදාළ දුම්රිය ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පෞද්ගලික බස් රථ ධාවනය ලබන පළමුවදා සිට සාමාන්‍ය පරිදි සිදු කරනු ඇති බවයි. අපි බලාපොරොත්තු වෙනවා ජූනි 1 වෙනිදා සිට මේ බස් සේවාව සාමාන්‍ය පරිදි මේ රටට ලබා දෙන්න. කොළඹ සහ ගම්බන් පැහැර මුළු ලංකාවේම උතුරු නැගෙනහිරත් එක්ක ප්‍රදේශවල දැනට 60% වගේ බස් ප්‍රමාණයක් ධාවනය වෙනවා. ඒක හොඳටම ප්‍රමාණවත් අපේ යන මගීන්ට. හදිසියේ කොවිඩ් වලින් යම් ආසාදිත තත්ත්වයකට පත් වුණොත් බස් රථයේ ගමන් කරලා එයාට අපි වන්දි මුදලා ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අද දිනේ අපි මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්තුමාට ලිඛිත දැනුම් දීමක් කරනවා. එතකොට යන මගීන්ව අපි ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් යොදනවා. රට විවෘත කළද දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවෙනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1543 දෙනෙකු සහ වාහන 445ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමස්ත ඇඳිරි නීති කාලය තුළ අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 65930ක්, වාහන 18614ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පිටකොටුව සහ අවට වේදිවල නාට්‍යාමිවරුන් ලෙස සේවා ලබා දෙන පිරිස්වලට මුඛ ආවරණ මෙන්ම ජැකට්ටුවක් හා හැඳුනුම්පතක් ලබා දීමට අද කටයුතු කෙරුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් පිටකොටුව ප්‍රජා පොලිස් ඒකකයේ මෙහෙයවීමෙනුයි මෙම කාර්ය සිදු කෙරුණේ. මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1206 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ තවත් රෝගීන් 24 දෙනෙකු හමුවීමත් සමගයි. එමෙන්ම අද දිනේ තවත් කොරෝනා රෝගීන් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. COVID-19 වෛරසය ආසාදනය වූවන් 41 දෙනෙක් ඊයේ දවසේදී අපේ රටෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් සියලු දෙනාම විදේශයන්වල සිට මෙරට වෙත ආපු අය කියලා තමයි සෞඛ්‍යාංශ මේ වෙනකොට තහවුරු කරලා තිබෙන්නේ. ඒ වගේම මේ COVID-19 වෛරසය නිසා සිදු වුණු දසවන මරණය අපේ රටෙන් ඊයේ දවසේදී වාර්තා වුණා. ඒ වයස අවුරුදු 51ක් වන කාන්තාවක්. ඇය විදේශයක සිට මෙරට වෙත ඇවිල්ලා නිරෝධහනයට ලක්වමින් සිටි කාන්තාවක් බව තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම පසුගිය දින 21ක කාලය තුල සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වෙලා නැහැ කියලත් සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. ඒ තොරතුරු අතරේ අපේ රටේ අලුත්ම තොරතුරු මොනවද? දැන් අපි බලමු ඒ ගැන.
ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 41 දෙනාගෙන් 40 දෙනෙකුම කුවේට් සිට මෙරට වෙත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයන්. විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියේදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 176ක්. සමාජයෙන් පසුගිය දින 21 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු වී නොමැති අතර මීට පෙර එසේ වාර්තා වී තිබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 405ක්. ශ්‍රී ලාංකිකයන් වෙන රටවලින් ඉඳන් එන්නට බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව රට තුළට ගෙනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක හරහා අපේ රට නැවතත් අපි දකිනවා සමහර රටවල් වලින් එන කණ්ඩායම් වල ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකිනවා. දැන්ට විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලින් කුවේට්, ඩුබායි ඒ රටවල් දෙකෙන් විශාල වශයෙන් මෑත කාලේ අපට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. කොරෝනා කියන්නේ ගෝලීය වසංගත තත්ත්වයක්. ඉතින් ඒකින්ද මේක එක රටකට විතරක් බලපාන තත්ත්වයක් නෙමෙයි. අනිත් රටවල් වල මේක මේ වෛරසය පැතිරෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ රටට අවදානම තියෙනවා. ඒතර හැමතිස්සෙම වෙන්න ඕනේ අපිට අවදානම බැහැර වෙලා නැහැ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 150ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 36 දෙනෙකුද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු සහ කළුතරෙන් රෝගීන් 34 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොරෝනා වෛරසය ආසාදනයේ වී රෝහල්ගත ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගියා. වැලිකන්ද, මුල්ලේරියාව, අංගොඩ ජාතික බෝනරෝග විද්‍යායතනය සහ හෝමාගමන රෝහල් වලින් මෙම පිරිස පිටව ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. අද දින විශේෂයෙන්ම රට සමස්තයක් ලෙස විවෘත වන අවස්ථාවක අපි කල්පනා කළ යුතු වෙනවා මේ රජය අප ජනතාව එකතු වෙලා මර්ධනය කරන ලද කොවිඩ් වසංගතය තවදුරටත් මේ ගැටලුවක් නොවන ආකාරයට කටයුතු කිරීමේ පරම වගකීම හිමිවන්නේ ඔබටත් අපටත්. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලී භාවය සහ අපේ අත්වල පිරිසිදුකම් මේ තුන තමයි මූලික කණු තුන මේ COVID-19 පැරදවීමේ කාරණේදී. මුලදී හොඳින් ආරම්භ කළා ටික දවසකින් මේ තත්වයන් හීන වී යනවා, කල්පනා කරනවා මේ අනතුර අපෙන් පහව ගොස් කියලා. නමුත් මම කියන්න කැමතියි එසේ පහව ගොස් නැහැ. ආයතනික වශයෙන්, සමාජීය වශයෙන් නිවෙස්වල ඇති කරන ලද තත්වයන් ඒ ආකාරයෙන්ම ඒ මට්ටමින්ම දිගටම පවත්ව ගන්න එවිට පමණයි අපිට මේ COVID-19න් දිගටම බේරී සිටීමේ හැකියාව ලැබෙන්නේ. COVID-19 වෛරස මර්ධන කාර්යසාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීම අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රට විවෘත කිරීමත් සමග වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුළත් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා. ඒ අනුව මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ මාධ්‍ය මගින් කටයුතු කරන බවද අවධාරණය කෙරුණා. සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් සමාලෝචන කමිටු රැස්වීමට එක්ව සිටියා. සෑම අංශයකටම පිළිපැදිය යුතු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් වෙන් වශයෙන් හදලා තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. නිසා ඔබට ඔබේ කාර්ය කරගෙන යාමේ කිසිම ගැටලුවක් නැහැ. පොලිසියෙන් ඇවිල්ලා එහෙම නැත්නම් PHI මහත්තයා ඇවිල්ලා කරදර කරයි කියන බය තබාගත යුතු නැහැ. හැබැයි ඔබ ඒ සෞඛ්‍යංශ කියන ආකාරයට ඔබ පවත්වාගෙන යා යුතුයි. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනා වෙහෙස මහන්සි වෙලා බොහොම කැපකිරීමක් කරලා තමයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට COVID-19 රෝගීන් පාලනයකට නතු කරගෙන තියෙන්නේ. අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා වගකිය යුතු පුරවැසියන් විදිහට මේ රට මේ තත්ත්වෙන් ආරක්ෂා කරගෙන අපේ රටේ ජයග්‍රහණය අපි ළඟා කරගනිමු කියලා. මේ අතර දසවන කොරෝනා මරණයද ඊයේ වාර්තා වූ අතර එසේ ජීවිතක්ෂයට පත් වුණේ කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්. ඇය පසුගිය 20 වනදා කුවේට් සිට පැමිණ ඇත්තේ 466 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමගයි. ජීවිතක්ෂයට පත් එම කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ත්‍රිකුණාමලය පොදු ආදාහනාගාරයේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුවයි. මේ අතර මෙම කාන්තාවගේ අවසන් කටයුතු වලට සහභාගී වූ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඔවුන් අනුමැතියකින් තොරව අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.
නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 6 දෙනෙකු කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. දින 14ක සාර්ථක නිරෝධායනයක් අවසන් කරමිනුයි ඔවුන් මෙසේ නිවෙස් බලා පිටව ගියේ. දැන් අපි යමු මතභේද මැද මේ COVID-19 වසංගතයට මුහුණ දෙන ජාත්‍යන්තරය දෙසට. හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් කියන ඖෂධය COVID-19 රෝගීන්ට ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට තහනම් කරලා තිබෙනවා. ඔවුන් කියනවා එය පාවිච්චි කිරීම නිසා අහිතකර ප්‍රතිඵල රසක් රෝගීන්ට ඇති වෙනවා කියලා. නමුත් මේ තත්ත්වය හමුවේ වුවත් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඒ රටේ ජනතාව දිරිමත් කරනවා මේ ඖෂධය පාවිච්චි කරන්න කියලා. ඔහු කියනවා තමනුත් ඒ ඖෂධය පාවිච්චි කරනවා කියලා. ඒත් එක්කම බ්‍රසීල ජනාධිපතිවරයා ඔහුත් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තේ. ඔහුත් කියනවා මේ ඖෂධය පාවිච්චි කිරීම කිසිම ආකාරයකින් Taman නවත්වන්නේ නැහැ කියලා. මේ තොරතුරු අතරේ අපි යමු ජාත්‍යන්තරයේ තවත් තොරතුරු මොනවද කියලා බලන්න. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති වසා දැමීමේ නීති සුදුසු අවස්ථාවට ප්‍රථමයෙන් ඉවත් කළහොත් දෙවන වටේ වෛරස් ව්‍යාප්තියක් ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. වෛද්‍ය මයිකල් රයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තවමත් වෛරස් ව්‍යාප්තිය පවතින්නේ පළමු වටේ මැද භාගයේ බවයි. තවද මැලේරියා රෝගීන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය කොරෝනා ආසාදිතයන් වෙත ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය තහනම් කර තිබෙනවා. The executive group has implemented a temporary pause of hydroxychloroquine arm. එම ඖෂධය කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ලබා දීම මගින් රෝගීන්ගේ හදවත් රෝග උත්සන්න වීම සහ මරණයට පත්වීමේ ප්‍රවණතාව වැඩි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ආසාදිතයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 56,11,932 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 23,88,376ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 3,48,364ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු ඇඟවීම්ද නොතකමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ප්‍රවර්ධනය කිරීමේ නිරතව සිටිනවා. වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට තමන්ද මෙම ඖෂධය ලබා ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේ අතර සති අන්තයේදී දහස් ගණනක් ඇමරිකා ජනතාව වෙරළ තීරයන් වෙත ඇදී එන ආකාරය මාධ්‍ය වාර්තා කළා. එහිදී පුද්ගල දුරස්ථ භාවය තබා ගැනීම හෝ මුහුණු ආවරණ පැළඳ සිටීම දක්නට ලැබුණේ නැහැ. අනුස්මරණ දිනය සමරමින් ආලින්ටන් ජාතික සුසාන භූමියේදී මල් කලබ තබමින් ගෞරව පුද කරන්නට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් දෙපළ කටයුතු කළා. ඉන් අනතුරුව බැල්ටිමෝර් වෙත ගිය ජනාධිපතිවරයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කළ සොල්දාදුවන් පිළිබඳව ඔවුන්ගේ කැපකිරීම පිළිබඳව සිහිපත් කළා. පුද්ගලයන් 100ක් හෝ ඊට අඩු පිරිසකට රැස්වීම සීමා කිරීම ඇතුළුව ආගමික ස්ථාන නැවත විවෘත කිරීමට හැකි බවයි කැලිෆෝනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද දවසේදී නිවේදනය කළේ. වෛරසය ආසාදනය වූවන්ට හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීම කිසිසේත් නතර නොකරන බව බ්‍රසීල ජනාධිපති ජේ බොල්සනාරෝ පවසනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,051ක්. වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,75,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24ට කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු චීන ජාතිකයෙකු වාර්තා වී නැහැ. එහෙත් වෛරසය ආසාදනය වූ විදේශිකයන් 7 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඊයේ දිනේදී එරටින් කිසිදු කොරෝනා මරණයක් සිදු නොමැති බවයි වාර්තා වන්නේ. රුසියාවේ එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 174ක්. ගත වූ පැය 24ට රුසියාවේ ප්‍රාන්ත 85න් ආසාදිතයන් 8,915ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,60,000 ඉක්මවා තිබෙනවා. එංගලන්තය වසා දැමීමේ නීති තවදුරටත් ලිහිල් කරන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. ඒ යටතේ ලබන මාස 15 වනදා සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසැල්ද විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. ගත වූ පැය 24ට රටින් වාර්තා වී ඇත්තේ මරණ 121ක් පමණයි. ජූලි 1 වනදායින් පසු ස්පාට්නියට පැමිණෙන විදේශිකයන් දින 14ක් නිරෝධායනයට ලක්වීම අනවශ්‍ය බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරනවා. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මිලියන ගණනකට රැකියා අහිමි විය හැකි බව මෙක්සිකෝ ජනාධිපතිවරයා සඳහන් කරනවා. මේ වන විටත් එරට ආර්ථිකය 9%කින් පහත වැටි තිබෙනවා. මේ අතර ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය ආරක්ෂිත උපාංග නොමැති බව පවසමින් සෞඛ්‍ය සේවකයන් උද්ඝෝෂණය නිරත වන ආකාරයද එරට මාධ්‍ය වාර්තා කළා.
මිනිසුන් යොදාගනිමින් කොරෝනා වෛරසයට එන්නතක් අත්දා බැලීම ඔස්ට්‍රේලියාව ආරම්භ කර තිබෙනවා. නොවාවැක්ස් නම් මෙම එන්නත අත්දා බැලීමට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 130 දෙනෙකු යොදාගෙනනවා. එහි ප්‍රතිඵල ජූලි මාසයේදී අපේක්ෂා කරන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වන විට කොරෝනා වෛරසය සඳහා ලෝපුරා එන්නත් 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. අද වෙනකොට අපේ රටේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. මේ පිටිපස්සේ ඉතාමත්ම බුද්ධිමත් සැලැස්මක් තිබුණා. ඒ වගේම ඒ වෙනුවෙන් කැපවීමෙන් දිවාරෑ නොබලා වැඩ කරපු මිනිසුන් පිරිසක් හිටියා. ඒ සියලු දෙනාගේම මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට ශ්‍රී ලංකාව මේ COVID-19 වසංගතය ඉතාමත්ම සාර්ථකව පාලනය කරපු ලෝකයේ ප්‍රබල රටක් බවට පත් වෙලා තිබෙනවා. අගෝස්තු පළමු වනදා සිට විදේශ සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය ජනාධිපතිතුමාට යෝජනා කළා. ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම යෝජනාව සිදු කළේ. බිඳවැටි ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ. අප්‍රේල් 30 වනදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සමාජිකයන් පෙන්වා දුන්නා. සංචාරකයන් සඳහා රට විවෘත කිරීම ජාත්‍යන්තර සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. කල්ැතිව සැලසුම් කිරීමෙන් අනෙකුත් රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතිනවා. ප්‍රමුඛතා හඳුනාගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බවද ජනාධිපතිතුමා පැවසුවා. පළමු අධීරය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා විවෘත කිරීමට තීරණය කෙරුණා. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහාද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් විවෘත කිරීමට පියවර ගනු ඇති. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබා දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පිරිසකකින් සමන්විත සංචාරක පොලිසිය පිහිටුවීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේදී ඔවුන්ගේ රුචිකත්වය අනුව ප්‍රවර්තන සැලසුම් සකස් කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. පවිත්‍රා වන්‍යාරච්චි ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අධීරෙන් අධීර විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ යටතේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ලබන මාස 15 වනදා සිට ආරම්භ කරන බවයි අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද මෙහිදී අදහස් දැක්වුවා. නිවෙස්වලට වී සිටින සරසවි සිසුන්ට සිය අධ්‍යයන කටයුතු එක්වර ආරම්භ කළ නොහැකි වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේ සඳහන් කොන්දේසි හා පිළිවෙතරයන්ට එකඟ වෙලා මේ වන විට තීරණය කළා තිබෙනවා ජුනි මාස 15 වෙනිදා සිට සියලුම වෛද්‍ය පීඨවල අවසන් වසරේ ශිෂ්‍යයන් සඳහා විභාග පැවැත්වීමේ කටයුත්ත සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නේවාසිකාගාර වෙන්වන්නේ එක් වෛද්‍ය ශිෂ්‍යයෙකුට එක් කාමරයක් බැගින්. ඔවුන් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් කරලා ඉන් පසුව තමයි මේ විභාග කටයුතු වලට යොමු වෙන්නේ. අවසන් වසරේ වෛද්‍ය විද්‍යා පරීක්ෂණය බහුවර්ණ ප්‍රශ්නවත්තර 5කින් සමන්විත වෙනවා. ඒ නිසා ඒ සඳහා දින 5ක් කල්ගත වෙනවා. සායනික පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති විශ්වවිද්‍යාලවල අවසන් වසරේ වෛද්‍ය සිසුන් හට තවත් වැඩි කාලයක් නේවාසිකාගාරවල ඔවුන්ට රැඳී සිටින්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා රෝහල්වල සායනික පරීක්ෂණ කටයුතු පැවැත්වෙන අතර විශ්වවිද්‍යාලය තුල පැරණි සම්ප්‍රදායික ක්‍රමයටම මේ බහුවර්ණ විභාග පැවැත්වෙනවා. මෙතනින් අපි පටන් ගත්තට පස්සේ මේ විභාගයේ අවසාන කිරීමත් සමග ඒකේ ලබා ගන්න අත්දැකීම් එක්ක බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල සීමාවේදී අනෙකුත් පීඨවලත් විශේෂයෙන්ම 4 වෙනි අවුරුද්ද ආරම්භ කරලා ඉන් පසුව කොටස් වශයෙන් අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්න. ඇක්ටිව් චාකෝල් සහිත නව ශීල්ඩ් 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂාවක්. පවතින තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ඩලස් සලහපෙරුම් මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රට සාමාන්‍යකරණය කිරීමේ ඉතාම සංවේදීම කාරණය තමයි දරුවන් පාසලට නැවත ගෙනීම. ඒ නිසා මේ සතිය හොඳ අධ්‍යයන සතියක්. කොහොමද රට හැසිරෙන්නේ? කොහොමද පොදු ප්‍රවාහන සේවාවන් හැසිරෙන්නේ? මොනවද රටේ අලුතින් ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් පිළිබඳව හොඳ අවබෝධයක් මේ සතිය තුළ අපිට ගන්න පුළුවන් වෙනවා. අනෙක් පැත්තෙන් පාසල් වලට සනීපාරක්ෂක තත්ත්වයන් දරුවන්ගේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට යම් කාලයක් ගත වෙනවා. මේ සියල්ලම එකතු කළා අපි තව සතියකින් හෝ දෙකකින් පමණ අපිට පුළුවන් වෙයි නිශ්චිත දිනයක් ඔබට අනාවරණය කරන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 වන දිනට සලකා බැලීම අද සිදු කෙරුණා. පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළේ. මෙම පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණුද සිල්වා මහත්මිය සිය වාචික දේශනය ඉදිරිපත් කළා. ඇය තම දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේ නාම යෝජනා බහර ගැනීම විශේෂ නිවාඩු දිනවල සිදු වුවත් නාම යෝජනා බහර දීමට ඉන් බාධාවක් නොවූ බවයි. එම දින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇත්තේ නාම යෝජනා බහර දීමෙන් අනතුරුව බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. එමෙන්ම නාම යෝජනා බහර දෙන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් විරෝධතා ගොනු කර නැති බවද ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. පිළිගත් දේශපාලන පක්ෂ 40ක සහ ස්වාධීන කණ්ඩායම් 304ක නාම යෝජනා බහරගෙන ඇති අතර දැනට විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 3ක් පමණක් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලතල ඇති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බවද ප්‍රකාශ කළා. 2019 ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දුවක් ලෙස වසර 4මාරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවන බවට පොරොන්දුවක් ලබා දී තිබූ බව ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ බහුතර ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ඒ පොරොන්දුව ඉටුවනු දැකීමට බවයි. ඒ අනුව මෙම පෙත්සම්කරුවන් උත්සාහ දරන්නේ ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමට බවද වාචික දේශනය ඉදිරිපත් කරමින් ඇය කියා සිටියා. විසිරුවා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට වුවද ව්‍යවස්ථාවෙන් නීතිමය ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ එසේ කළ හැකි වන්නේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයා සෑහීමට පත්වන්නේ නම් පමණක් බවයි. කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කර ඇති මෙවැනි අවස්ථාවක එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණුද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැනට පවතින අනපනත් මගින් කොරෝනා වසංගතය මර්ධනය කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණවත්ව පවතින බවයි ඇය කියා සිටියේ. තවද පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාගේ මතය ඔවුන් විසින්ම තීරණය කර ඇති බව සඳහන් කළ ඇය තම මතයට අනුව එවැනි තීරණ ගත හැකි නම් රටකට ජනාධිපතිවරයෙකු අවශ්‍ය නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. පළාත් සභා මැතිවරණයද දැනට කල් ගොස් ඇති බැවින් මේ ආකාරයෙන් කටයුතු සිදු නොවුනහොත් පාර්ලිමේන්තු මැතිවරණයද දිගින් දිගටම කල් යන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. එහිදී ප්‍රශ්නයක් යොමු කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විමසා සිටියේ නව නීති සම්පාදනය කර බලාත්මක කිරීමට රජයට කොපමණ කාලයක් ගතවන්නේද යන්නයි. එයට පිළිතුරු ලබා දෙමින් ඉන්දිකා දේමුණුද සිල්වා මහත්මිය කියා සිටියේ කැබිනට් අනුමැතිය ලබාගෙන එය ගැසට් කිරීම දක්වා වූ කාලය සති 6කට ආසන්න බවයි. එහෙත් මෙම අවස්ථාවේදී නව නීති සම්පාදනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. රාජ්‍ය බුද්ධ්‍යංශය කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලබා දුන් රහස්‍ය වාර්තාවක් සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කළා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ නිර්මාණය වී ඇති බවයි ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. කලාපයේ අනෙකුත් රටවල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද මැතිවරණ පවත්වා ඇති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය දකුණු කොරියාවේ පැවති මහ මැතිවරණය ඊට උදාහරණ ලෙස පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව රැස් නොවුනද රාජ්‍ය මූල්‍ය පිළිබඳව ජනාධිපතිතුමා සතු වගකීම ව්‍යවස්ථාවෙන් සලසා ඇති බවත් පාර්ලිමේන්තුවේ කාල සීමාව ව්‍යවස්ථාවෙන්ම වසර 5කට නොවැඩි කාල සීමාවක් ලෙස දක්වා තිබෙන බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමෙන් එම කාලය ඉක්මවා යාමේ ගැටලුවක් ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා. පෙත්සම් වල වැඩිදුර විභාගය හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. මහමැතිවරණයේ පැවැත්වීම හා කල් දැමීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා.
කොහොම හරි මැතිවරණයක් තියලා කොහොම හරි മന്ത്രിවරු පත් කරගෙන කවුරු හරි දිනලා මොකක් හරි ආණ්ඩුවක් පිටව ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒ නිසා මේ රටට මැතිවරණයක් ඉක්මනින්ම ඕනේ. වැඩිපුර කාලය දෙනවට ආණ්ඩුව විරුද්ධ ඇයි? මේ ආණ්ඩුවේ වැඩබැරිකම ජනතාව තේරුම් ගැනීමත් මිනිස්සු දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන එක පිළිබඳ ඔවුන්ට දැන් අද යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. පාර්ලිමේන්තු දීර්ඝ කාලයක් වසා තැබීම ඒ තරම් යුක්තිසහගත නැහැ. ජනතාවට සාධාරණ අවස්ථාවක් දෙන්න ඕන අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒ නිසා අපි ඡන්දෙට කැමතියි. මොකද මේ කොරෝනා වසංගතය ආවේ නැත්නම් අප්‍රේල් 25 ඡන්දෙට අපි සූදානම්. අපි 19 වෙනිදා මාර්තු 19 වෙනිදා නාමය ජන බාර දුන්නා. දැනට මැතිවරණ කොමිසම කියනවා නම් අගෝස්තු මාසෙට හොඳයි. සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා ඒ කාලෙට මැතිවරණට එනවා නම් අපි මැතිවරණට සූදානම්. මැතිවරණ කොමිසමේ සමහරක් නිලධාරීන් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. නමුත් අපි මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු අනිකුත් කණ්ඩායම් පිළිබඳව අපි විශ්වාසයක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාවලිය තුලින් අවශ්‍ය කරන අධිකරණ තීන්දුව ලැබුණාට පස්සේ පාර්ලිමේන්තුවේ වටිනාකම තේරුම් අරගෙන සෞඛ්‍ය උපදෙස් අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කළ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඩොක්ටර් අනිල් ජයසිංහ මැතිතුමා ඊට පස්සේ GMO එක ඒ වගේ ආයතන තව දෙක තුනක් තියෙනවා. ත්‍රිවිධ හමුදා පොලිසිය සහ ආණ්ඩුව කියන අන්න ප්‍රශ්න ඉවරයි. ඒ වුණ දවස් ඕන දවසක ඉඳන් කරුණාකර ඡන්ද තියන්න. අනිත් අය වගේ අපි උසාවි ගිහලා ඡන්ද තියන්න එපයි කියන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයට ඕනේ ඡන්දයක් තියන්න. හැබැයි මේ කොරෝනා විවරණයට පස්සේ එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් නිරන්තරයෙන් කියන කතාවක් තමයි කොරෝනා මැද මැතිවරණ බෑ. කොරෝනා වසංගතේ මර්ධනය කළාට පසුවයි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියනවා කොරෝනා බොහෝ විට ලෝකයෙන් සදාටම තුරන් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොරෝනා සමග ජීවත් වෙන්න උගත යුතුයි. live with corona කියලා තමයි අය කියන්නේ. කොරෝනා ලෝකෙන් කවදාවත් තුරන් කරන්න බැරි වෙනවා නම් කොරෝනා මර්ධනයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්විය යුතුයි කියා එජාපයත් ජවිපයත් කියනවා. කියන්නේ ඔවුන් කියන්නේ ලංකාවේ ආයි කවම කවරදාවත් මැතිවරණ නොපැවැත්විය යුතු බවද එජාපෙත් ජවිපෙත් අවධානයේ පිණිසයි. තුනා ශ්‍රීපාද රක්ෂිතයේ ආශ්‍රිතව ජීවත් වන සීමිත කළුකොටින්ගෙන් එක් සත්වයෙකුයි මෙසේ අනතුරට ලක්ව සිටියේ. ශ්‍රීපාද රක්ෂිතී සැරිසරු මෙම කළුකොටියා නලතන්නි ලක්ෂපාන වතුයායි කෝවිලක්කසල එළවලු වගා භූමියක මන්දයකට හසු වී සිටියා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ සත්වයා බේරා ගැනීමටයි කටයුතු කළේ. වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්වයා උසින් අඩි 4ක් හා දිගින් අඩි 8ක් වන පිරිමි සත්වයෙක්. හොඳින් වැඩුණු මෙම කළුකොටියා වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. මුදාගත් සත්වයා ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ශ්‍රීපාද රක්ෂිතයට යොමු කිරීමට කටයුතු කෙරුණා. මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ මෙම දුර්ලභ සත්වයා ආරක්ෂා කර ගැනීමේ වගකීම පෙන්වා දුන්නා. අපි හිතුවේ නැහැ ලංකාවේ වසර 6-7ක් යනකම්ම මේ විශේෂයන් වාර්තා වෙයි කියලා. 2020 පෙබරවාරි මාසේ තමයි වනජීවි දෙපාර්තමේන්තුව පිළිගත්තේ ලංකාවේ කළුකොටි මේ විශේෂය ඉන්නවා කියලා. ඉතින් පස්සේ වනජීවි දෙපාර්තමේන්තුවට කිසිම උමනාවක් තිබෙන්නේ නැහැ මේ කොටියව ආරක්ෂා කරගන්නට. වගකීමේ යුතුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මද්දකට මේ කොටිය හසු වෙන්නේ. මේ කොටියා පිළිබඳව මද්දකට හසු වීම වගකීම සම්පූර්ණ වනජීවි දෙපාර්තමේන්තුව බාරගත යුතුයි. විශේෂම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ සතාව ආරක්ෂා කර ගැනීමට මේ කලාපය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාමත් ඕනෑකමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක හටගත් ගින්නකින් කන්ටේනර් රථ 3කට හානි සිදු වුණා. අදාළ කන්ටේනර් අංගණය අසල කසල ගිනි තැබීමක් මෙම ගින්නට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ගින්නෙන් කන්ටේනර් රථ දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර තවත් රථයකට හානි සිදුව තිබෙනවා. කොළඹ මහනගර සභාවේ සහ කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන එකක ක්‍රියාත්මක වී ගින්න මැඩ පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. දැන් අවධානය විදෙස් පුවතක් වෙත. චීනය හොංකොං රාජ්‍යයට නව ආරක්ෂක නීති පැනවුවහොත් තමාගේ ප්‍රතිචාර එතරම් යහපත් නොවනු ඇති බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. හොංකොං රාජ්‍ය පිළිබඳ චීනයේ සැලසුම් තවමත් කිසිවෙකු නොදන්නා කරුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. පැනවෙන නව නීති සඳහා තම රටේ ප්‍රතිචාරයද යහපත් නොවනු ඇති බවයි ට්‍රම්ප් නිවේදනය කරන්නේ. පසුගිය වසරේදීද උදාර්පණ නීතිය පැනවීමට විරුද්ධව හොංකොං රාජ්‍ය තුළ දරුණු ගැටුම් හටගත්තා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නැනහිටි උද්ඝෝෂණ යලිත් වරක් ආරම්භ කිරීමට සූදානම් බවයි හොංකොං ක්‍රියාකාරීන් මාධ්‍ය හමුවේ කියා සිටියේ. 1997 වසරේ සිට හොංකොං රාජ්‍ය පාලනය වන්නේ චීනය යටතේ.